මෙන්න මේ අවස්ථාව වෙනකොට මේ ලෝකේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න ඉස්සෙල්ලත් ඔය වචන තිබුණා. ඔය වචන වල භාවිතා කරපු ලෞකික අර්ථ තිබුණා. සම්මා දිට්ඨිය කියන වචනේ තිබුණා. සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත මේ වචන තිබුණා. හැබැයි මේවට දීපු සිංහල අර්ථයක් තිබුණා. මෙන්න මේ සිංහල අර්ථයේ ලෞකික අර්ථය. බුදුරජාණන් වහන්සේ බොහෝ කොට දේශනා කරපු තැන් තියෙනවා. ලෝකෝත්තර වූ මෙබඳු දහම් වචනවලට පහු කාලයක ඒ වචන වල අර්ථය යටපත් වෙලා ඒවට ලෞකික අර්ථයක් ගොනු වෙලා වේදයේ තුල ඕවා ආවා කියලා. අනේ වේදයේ තුල ත්‍රිවේදයේ තුල බොහෝ කොටම තිබුණා මේ දහම් වචන. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සත්බොජ්ජංග ඒ වගේම මේ සතර බ්‍රහ්ම විහරණ මේ වචන ඇවිලින් තිබුණා. එතන මේ වචන වල තිබිච්ච තේරුම සිංහල මේ ඔක්කොම තියෙන්නේ ලෞකික අර්ථ. දැන් මේ බුදුදහම තුළ මේ හෙළ අටුවා විනාශ වුණාට පස්සේ නැවත අටුවා ලියනකොට ඔය ඉන්දියාවේ හිටපු ත්‍රිවේද පරප්‍රාප්ත බ්‍රාහ්මණයෝ මහාන වෙච්ච අය තමයි බුද්ධඝෝස හාමුදුරුවෝ කියන්නේ. ඔයගොල්ලන්ට තමයි අර්ථ දෙන්න සිද්ධ වුණේ. ඉදා වේදයෙන් ඉගෙනගත්ත අර්ථ තමයි මේවට ආයතරයක් දුන්නේ. මෙන්න මේ නිසා තමයි අපිට බුදුදහම වෙනුවට ලෞකික දහම තුළ පැටලි ඉඳ සිද්ධ වුණේ මාර්ගඵල මේ ආර්ය මාර්ගය පූර්ණ්‍ය කරගන්න බැරුව. ආර්ය මාර්ගය පූර්ණ්‍ය කරන එක වෙහිලා යන්න හේතුව ඔන්න ඕකයි. එහෙම අර්ථ තිබිච්ච නිසා. ඒ අර්ථ අදත් මතුවලා තියෙනවා. දැන් සම්මා දිට්ඨිය කියන වචනේ කියනකොට යහපත් දැකීම, හරි දැකීම, නිවැරදි දැකීම කියන මේ වචන තුනකින් තමයි සිංහලට අර්ථ දෙන්නේ දැන්. සම්මා දිට්ඨිය කියන්නේ එක්ක යහපත් දැකීම, එක්ක හරි දැකීම, එක්ක නිවැරදි දැකීම. ඔය කියන වචන තුනේ තමයි සම්මා දිට්ඨිය කියන පදයට සිංහල අර්ථ දෙන්නේ. දැන් හොඳයි යහපත් දැකීම, හරි දැකීම, නිවැරදි දැකීම කියන මේ වචනේ කියනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ මාර්ගාංගය අපිට තේරුණා. මාර්ග අංග නෙමේ වචනේ. දැන් හරි අටංගි මග කියලා අපි ඔක කෙටියෙන් කියන්න යනවා. අංග 8කින් යුත් මාර්ගය කියලා අපි මේකට කියනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගය, ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේ අංග නෙමෙයි හංග. මේ අටෙන් පෙන්නන්නේ පද අටෙන් පෙන්නන්නේ හංග 8ක්. අංග 8ක් නෙමෙයි. නමුත් අද අපි අංග 8කින් යුත් මාර්ගය කියලා කියන්න පුරුදු වෙලා තියෙනවා. ඔය වචන තෝරා ගන්න ඕනේ. දස නාමකින් දස හංගේහි සමන්නාගතෝ අරහාති උච්චතිති. දස හංගයකින් සම්පූර්ණ වෙච්ච කෙනා අරිහතුන් වහන්සේ කියනවා. කියලා උත්තරේ දුන්නා. අංගවල නෙමෙයි හංග 10කින්. දස අංගේහි නෙමෙයි තියෙන්නේ දස හංගේහි. මා දස හංගය හැදෙන්නේ කොහොමද? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හංග 8යි. සම්මා ඥාන සම්මා විමුක්ති කියන පද දෙකයි. එකතු වුනහම හංග 10යි. ඔන්න හංග 10න් යුත් වෙච්ච කෙනාට කියනවා දස හංගේහි සමන්නාගතෝ අරහාති උච්චතිති. එහෙනම් මේවා අංග නෙමෙයි හංග. ඇයි අංග නෝ කියන්නේ? ඇයි හංග කියන්නේ? ඔකත් තෝරාගෙන ඉන්න ඕනේ. අංග කියන වචනේ නිරුක්තිය දකින්න ඕනේ ඕක. යම් තැනක අං ගෑවෙනවා නම් අංග වෙනවා. අං කියන්නේ යම් කිසි කෙනෙකුට අඟක් යම් තැනක හටගන්නේ කාට හරි හිදවන්න මිසක් අනින්ද මිසක් අත ගන්න නෙමෙයි. අන්න අංගක ලක්ෂණය ඕකයි. එහෙනම් අපි අංග 10ක් අරගෙන මේ සසර ගමනේ එනවා. සතර පායට යනවා. අනුන්ට හිදවන්ට ගාවන වද්දන කෑලි 10ක් අල්ලගෙන. ප්‍රාණඝාතය අනුන්ට හිදවන අංගය. හිදවන්නයි ගන්න. පොරමරවංචාව අනුන්ට හිදවන්න ගන්න එක. සුරාසූ දුරාචාර අනුන්ට හිදවනවා. බොරු කේලම් පරිස වචන ප්‍රලාප අනුන්ට හිදවනවා. ලෝභ තරහ මෝඩ අනුන්ට හිදවනවා. අනුන්ට ගෑවිච්ච තැන හිදෙන නිසා. ඒවට අංහා සමාන අං ගෑවුණා වාගේ. කැලෙනවා, පොඩි වෙනවා, හිදෙනවා, කැඩෙනවා. ඒක තමයි සිද්ධ වෙන්නේ. අකුසල් 10 යම් තැනක ගෑවෙනවා නම් ක්‍රියාත්මක වෙනවා නම්. ඒකට අපි බලනවා කවුද මේක හැංගුවේ? කොහොමද නැත්තේ මොකද? යමක් යම් තැනක නැද්ද? ඒකට හැංගුවා කියන වචනයක් අපි අතර අදත් වෙනවා. ඒක හංගල. හංගවල ස්වභාවයක් තියෙනවා. හිදවන පැත්ත නැති කළා. නිරෝධ කළා. හිදවන පැත්ත, ගාවන පැත්ත, විද්‍යාමාන කරන පැත්ත නැති කළා නම්. ඒ තමයි හංග වුණා.
හැංගුවා. අන්නේ මේ විද්‍යාමානව තියෙනේවා හැංගුවා කියන්නේ අවිද්‍යාමාන කරන්න ගන්නා වූ කාරණා 10ක් තියෙනවා. ওই කාරණා 10න් මෙච්චර කල් විද්‍යාමාන වෙච්ච ලෝකේ හංගනවා. හංගනවා කියන එකෙන් අදාළන් තියෙන බොහොම කෙටි තේරුම. ඒ හැංගුවා කියන එක අද අපි හිතා ඉන්නේ මෙතන නෑ වෙන කොහරි ඇති හංගලා. හංගනවා කියන එකෙන් පෙන්නන්නේ යම් තැනක විද්‍යාමානද දැන් එතන විද්‍යාමාන වෙන්නේ නෑ කියන එක. මෙන්න මේක තෝරා ගන්නවා. ඒ නිසා මේවට කියනවා දස හංග. මේකෙන් හංග 8ක් වඩන මාර්ගයටයි. නිදහස් වීම සඳහා ලෝකෝත්තරත්වයේ සඳහා වඩන මාර්ගයට අටපොලක් හංගන්න ඕන. නැත්නම් නැති කරලා දාන්න ඕනේ අක්‍රීය කරන්න ඕනේ. අටපොලක අක්‍රීය වුණාම 9 10 දෙක ස්වභාවයෙන්ම අක්‍රීය වෙනවා. එහෙනම් ඔය අටපොලෙනු අපිට ක්‍රියාත්මක කරන්න තියෙන්නේ 5යි. හංග 5ක් ක්‍රියාත්මක කරනකොට පරිවාර වශයෙන් හංග 3ක් ඕවයි වට කරනවා. සම්මා දිට්ඨිය වට කරපු පරිවාර හංග 3ක් තියෙනවා. සම්මා සංකප්පය වට කරලා තියෙන පරිවාර හංග 3ක් තියෙනවා. සම්මා වාචා වට කරපු පරිවාර හංග 3ක් තියෙනවා. සම්මා කම්මන්ත වට කරපු පරිවාර හංග 3ක් තියෙනවා. සම්මා ආජීව වට කරපු පරිවාර හංග 3ක් තියෙනවා. සම්මා වායාම සම්මා සති කිව්වේ සම්මා දිට්ඨි කියලා ගත්තා. තුනක් තියෙනවා. අන්නේ ටික තමයි පරිවාර වශයෙන් වට කරලා තිබිච්ච හංග තුන. සම්මා දිට්ඨිය, සම්මා වායාම, සම්මා සති කියන පරිවාර හංග තුනකින් වට කරලා. මෙන්න මේ සම්මා දිට්ඨිය තෝරගන්න ඕනේ. සම්මා සංකප්පේ සම්මා සංකප්ප පිළිබඳ සම්මා දිට්ඨියයි සම්මා වායාමයයි සම්මා සතියයි කියන හංග තුනකින් වට කර තියෙනවා. ඒ ටික පරිවාර කරගෙන තියෙනවා. අන්න ඒක තෝරා ගන්න ඕනේ. ඒ જાතිය සම්මා සංකප්පය මොකක්ද? සම්මා වාචා පරිවාර හංග තුනකින් සම්මා දිට්ඨි සම්මා සති සම්මා වායාම කියන මේ හංග තුනකින් වට කරලා තියෙනවා. ඒ වගේම සම්මා කම්මන්තය සම්මා ආජීවයත් සම්මා දිට්ඨි සම්මා වායාම සම්මා සති කියන පරිවාර හංග තුනකින් වට කරලා තියෙනවා. ඔන්නේ සම්මා ආජීවයට එනකන් කරුණු තේරුම් ගත්තාට පස්සේ අපිට පරිවාර හංග තුනේ වට කරපුවාම සම්මා වායාම සහ සම්මා සති කියන මේ ටිකට ආපුවාම අපි විසින් ක්‍රියාත්මක කළ යුතු කුසල සීලිය උතන තියෙනවා. ඔන්න අපි විසින් ක්‍රියාත්මක කළ යුතු ආර්ය මාර්ගයේදී නිවන් දකින්න අපි විසින් ක්‍රියාත්මක කළ යුතු හරිය තියෙන වෙයි. සම්මා සමාධිය ඒකේ ප්‍රතිඵලය. ඒ ක්‍රියාවලියේ ප්‍රතිඵලය. සම්මා ඥාන සහ සම්මා විමුක්තියත් ඒකේ මල්පල ගැනීම. ගහක් හිටවාගත්ත ගොවියාට කරන්න තියෙන්නේ මොකද්ද කියලා. බුදුරන් වහන්සේ අන බීජයක් හිටවාගත්ත ගොවියාට හඳ වොන්නම් මල්පල වොන්නම් ගොවියා මොකක් කරන්න ඕනද කියලා බුදුරන් වහන්සේ ප්‍රශ්නයක් අහනවා. ස්වාමීනි, මේ හිටවාගත්ත බීජයට හරියට සාතු කරන්න ඕනේ. කඳ වැඩිවා හෝ මල්පල වැඩිවා ආදී වශයෙන් කියලා හෝ ඒ සඳහා කරන්න ලද්දයක් තියෙනවා. සාත්තුව හරියට කළොත් කඳ වැඩෙනවා මල්පල ලැබෙනවා. ඒක ධර්මතාවය. එහෙනම් මහන්නේ මේ කුසල සීලයේ සාත්තුව කියලා හිතා ගන්න. සමාධියේ කඳ, ප්‍රඥාව මල්පල. සමාධියටයි ප්‍රඥාවට අමුතුවෙන් කරන්න දෙයක් නැහැ. ඒක ලැබෙනවා. බොහෝම පහසුවෙන් ලැබෙනවා. හැබැයි සාත්තුව හරියට කරගෙන යන්න. මෙන්න අපි විසින් ක්‍රියාත්මක කළ යුතු බුදුමග. ක්‍රියාත්මක කළ යුතු නිවන් මඟ. ඔය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඔය ක්‍රමෙන් දැනගන්න ඕනේ. වැදගත්ම හරියක් ඔය තියෙන්නේ අත්‍යවශ්‍යම හරිය. නිවන් දකින්න ඕන නම් කළ යුත්තේ මොකද්ද කියන එක ඔක්කොම උතර තියෙනවා. මෙතෙන්දි පෙන්නනවා ඔය මහා චත්තාරීසක සූත්‍රයේදී විග්‍රහ කළා සම්මා දිට්ඨියසේ දැනගන්න. මිච්ඡා දිට්ඨියසේ දැනගන්න. සම්මා දිට්ඨිය දෙආකාරයි කියලා දැනගන්න. එකක් ලෞකිකයි කෙලෙස් සහිතයි සතර ගමන්ට හේතු වෙනවා. සුගති ගමන්ට හේතු වෙනවා. එකක් ලෝකෝත්තරයි නිවනට හේතු වෙනවා. මෙන්න මේ ටික හරියාකාරව විග්‍රහ කරලා දැනගත්තාම සම්මා දිට්ඨිය පිළිබඳ සම්මා දිට්ඨිය මතුවෙනවා. මින් අත්‍යවශ්‍ය සම්මා දිට්ඨිය හොයාගන්න ක්‍රම. දැන් සම්මා දිට්ඨිය විග්‍රහ කරන්න කිව්වහම දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමී පටිපදාය ඥානං අයං උච්චති වික්‍රේ සම්මා දිට්ඨිය කිව්ව අර වාක්‍ය අරගෙන
දුක සහ දුකට හේතුව දුක නැති කිරීම නැති කරන මාර්ගයේ සම්මාදිට්ඨියයි කියලා අපි කෙටියෙන් තෝරන්න යනවා. විග්‍රහ කරලා තෝරන්න ගියොත් යන්නේ ඔය ටික. නමුත් අපිට ඒත් ඔක තේරෙන්නේ නැහැ. ඒක ඔක්කොම ලෞකික අදහස්මයි තියෙන්නේ. ලෝකෝත්තර ධම්ම අදහස මතු කරන්න ඒ බණ පද ටික විග්‍රහය මදි. ලෝකෝත්තර ධම්මාර්ථයේ මතුුනේ නැත්නම් අපිට කවදාවත් සම්මාදිට්ඨි තෝරා ගන්න බෑ ධර්මානුකූලව. තව කෙනෙක්ගෙන් අහන්නේ නැතුව, සැක නැතුව සම්මාදිට්ඨිය තෝරාගත්තා වෙන්න නම් සම්මාදිට්ඨියසේ දැනගනි. මිත්‍යා දෘෂ්ටියසේ දැනගනි. සම්මාදිට්ඨිය දෙආකාරයි කියලා දැනගනි. එක සම්මාදිට්ඨියක් ලෞකිකයි කෙලෙස් සහිතයි සුගතියට හේතු වෙනවා. අනික් සම්මාදිට්ඨිය ලෝකෝත්තරයි නිවන්ට හේතු වෙනවා. මෙන්න මේ කිව්ව ටික විග්‍රහ කරලා දැනගන්න ඕනේ. එතකොට ආයෙ හැරියා තව සම්මාදිට්ඨිය කියන්නේ මොකද්ද? සම්මාදිට්ඨිය වෙන්නේ කොහොමද කියලා කාගෙන්වත් අහන්න කිසිම ඉතුරු වෙන්නේ නැහැ. සම්පූර්ණයි. ගුරුවරයෙක් අවශ්‍යත් නැහැ ඊට පස්සේ ධර්මයේ දැනගන්න. මෙන්න මෙතෙන්දී අපි දකින්න ඕනේ මෙන්න මේ දෙය. දැන් මේ ලෝකේ යහපත් කියලා දේවලුත් තියෙනවා. සාමාන්‍ය ලෞකික මනසට ගෝචර වෙන හරිය. නිවැරදි කියලා හරියකුත් තියෙනවා ලෞකික මනසට ගෝචර වෙන හරිය. හරි කියලා දෙයක්කුත් තියෙනවා ලෞකික මනසට ගෝචර වෙන හරිය. යහපත් දැකීම, නිවැරදි දැකීම, හරි දැකීම කියන මේ වචන තුනින්ම විග්‍රහ කරන්න ගියාට ලෞකික මනසට ගෝචර වෙන්නේ යහපත්, නිවැරදි, හරි කියන එකේ යම් අදහසක් ඇද්ද? ඔච්චරයි ගෝචර වෙන්නේ. ඔයින් එහාට ගෝචර වෙන්නේ නැහැ. අන්න සම්මා කියන වචනේට භාෂා නිරුක්ති දෙන්න ගියාම අපිට පැටලිලා තියෙන තැන. මොකද හේතුව සම්මා කියන පදයේ පද නිරුක්තිය. නිරුක්ති පටිසම්භිදා ඥානිය මතුවෙච්ච දාට හරියටම ලෝකෝත්තර ධම්ම අර්ථයේ වැටහෙන්න පටන් ගන්නවා. එතකන් වැටහෙන්නේ නැහැ. එහෙනම් සම්මා කියන වචනේ ලෝකෝත්තර අර්ථය ඒ නිරුක්තිය ආශ්‍රයෙන් දැනගන්න ඕන. සං කියන එකතුවට නැත්නම් සං කියන පදේට මා කියන පදේ සම්බන්ධ වෙලා සම්මා කියන පදයක් හැදුනා. සම්මා පදේ හැදිලා තියෙන්නේ එහෙම. සං කියන්නේ එකතුව. මේ ලෝකේ හැම දෙයක්ම එකතුවක් නිසායි හටගෙන විද්‍යාමාන වෙන්නේ. එකතුවක් නැති එක දෙයකින් මේ ලෝකේ යමක් විද්‍යාමාන කරලා පෙන්වන්න බෑ. යම් සත්පුද්ගල ද්‍රව්‍ය වස්තු කියන රූප එකතුවක් මේ ලෝකේ කොතනින් හරි ගත්තොත් ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව, පඨවි ධාතුව කියන ධාතු හතරේ එකතු. එතකොට අන්න දැන් අපි දකින්න ඕනේ. සං කියන වචෙන් දැන් වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ ඔක්කොම එකතු වෙලා තමයි අපිට මේ හිත කියන එක වැටහෙන්නේ. ඕවා වෙන වෙන කරලා වටහා ගන්න ගියොත් එimhe හිත වටහා ගන්න බෑ. එහෙනම් හිත හැදිලා තියෙන්නේ සං වේලා. ගත හැදිලා තියෙන්නේ සං වලින්. ලෝකය හැදිලා තියෙන්නේ සං නිසා. මේ සං කියන වචනේ විස්තරය කොහොම තෝරා ගන්න ඕනේ? සං යම් තැනක නැද්ද? ලෝකේ එතන නැහැ. සං තෝරාගත්තාම ওই විදිහට හරි. මා කියන වචනයෙන් පෙන්නන්නේ මිදෙනවා කියන එක. මා හෝතු ಜಾති ಜಾතින. ಜಾති ಜಾතිවත් මට නොවේවා. මා මේ බාල සමාගම. මට බාල සමාගමයක් නොවේවා. යම් තැනක මිදෙනවද නොවෙනවද? අන්නේ අර්ථයේ පෙන්වන වචනේ තමයි මා කියන පදේ. සං කියන එකතුවෙන් මිදීමට හේතු වෙන යමක් වේද සංමා. ලෝකයෙන් මිදීමට හේවත් ලෝකෝත්තරත්වයට කියන තව වචනයක් තමයි සම්මා. මෙන්න දහම අර්ථය. නිරුක්තිය. සාසනික අර්ථයේ මෙච්චර කල් යටපත් වෙලා තියෙන සම්මා කියන වචනේ. සං කියන එකතුවෙන් යම් මිදීමක් සඳහා දැකිය යුත්තක් ඇද්ද? ඒකට කියනවා සම්මා දිට්ඨි. දැන් අපිට අර හරි දැකීම, නිවැරදි දැකීම, යහපත් දැකීම කියනට යම් වැටහීමක් ආවයි. ඒ ඔක්කොම ලෞකිකයි. සං කියන එකතුවෙන් මිදීම සඳහා දැකිය යුත්ත සම්මාදිට්ඨිය කියනකොටම අපිට අවශ්‍ය ප්‍රශ්නෙට පිළිතුර හම්බ වෙනවා. මට ඕනෙත් ඒක තමයි. මොකද්ද? සං කියන මේ පැවැත්මෙන් එකතුවෙන් මිදීම සඳහා මොකද්ද දකින්න ඕනේ? ඒක දැක ගන්න තමයි මටත් ඕනේ. අන්න අපේ ප්‍රශ්නෙට අදාළ පිළිතුර එනවා නිවන් දකින්න. අන්න නිවන් දකින්න ඕන කෙනෙකුට සම්මාදිට්ඨිය තෝරා ගන්න ඕන නම් මෙන්න ප්‍රශ්නෙට අදාළ පිළිතුර එන අදහස එන හැටි. සම්මාදිට්ඨිය කියන වචنين ආපු හැටි. සං කියන එකතුවෙන් මිදීමට යමක් දැකිය යුතුද? ඒක සම්මාදිට්ඨිය. ආන් එනවා මගේ ප්‍රශ්නෙට ඕන කරන පිළිතුරට අදාළ දෙන්න ආවා. අන්න ඒකයි මටත් ඕනේ. අන්නේ සං කියන එකතුවෙන් මිදීමට දැකිය යුත්තේ මොකද්ද? මටත් අන්න ඒක දැනගත්තා නම් මගේ ප්‍රශ්නෙට නියම පිළිතුර මට හම්බුණා කියලා සන්තෝෂ වෙන්න පුළුවන්. එහෙනම් සම්මාදිට්ඨිය තෝරා ගැනීම අත්‍යවශ්‍යයි.
දැන් මේ විලාසෙදි අපිට ප්‍රශ්නයක් එනවා ලෝකේ සම්මාදිට්ඨිය කියලා එකක් තියෙනවා. ඒකයි අපි අහලා තියෙන්නේ. එතකොට බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මම ලෝකයට පහළ වෙලා. ලෝකයට මම මේ ධම දෙනතුරු මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පෙන්වන අදහස. දෙවියන් සහිත මරුන් සහිත බමුණු සහිත ශ්‍රමණ බමුණන් සහිත ලෝකෙහි මා හෝ මාගෙන් අසා දැනගත්තේ හැර තවත් දන්න කෙනෙක් නැහැ. මම පෙන්වන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මෙන්න මෙහෙම එකක්. හොඳට පැහැදිලිව බුදුරණන් වහන්සේ දේශනා කළා. එහෙනම් අපිට දැනගන්න ඕනි. මෙච්චර කාල ලෝකෙ තිබිච්ච අතරමං වෙච්ච මුලා වෙච්ච අර සුගතියට හේතු වෙන කෙලෙස් සහිත සම්මාදිට්ඨි කතාවෙන් අපිට ඇති වැඩක් නැහැ. හැබැයි ඒකත් දැනගන්න ඕනේ වෙන් කරලා දැනගන්න ඕන නිසා. නැතු ඒක අපිට භාවිතා කරන්න වැඩක් නැහැ. භාවිතා කරන්න වටිනා එකක් අපිට ඒකේ නැහැ. නේ අපිට වටින්නේ මොකද්ද? සංකීර්ණ එකතුවෙන් මිදීමට යම් දැකිය යුතු සම්මාදිට්ඨියක් ඇද්ද? ඒක අපිට අවශ්‍යයි සසර දුකෙන් මිදෙන්න. අනාතයෙන් මිදෙන්න. අන්න ඒකයි අපිට ඕන කරන බණ. එහෙනම් මෙන්න මේ සම්මාදිට්ඨිය අපි දැනගන්න ඕනේ. අන්න සම්මාදිට්ඨිය හැටියට දැනගනි මිත්‍යා දෘෂ්ටිය හැටියට දැනගනි. අන්න ඉස්සෙල්ලාම තෝරගන්න. සම්මාදිට්ඨිය දෙආකාරයි කියලා දැනගනි. එකක් ලෞකිකයි කෙලෙස් සහිතයි සුගතියට හේතු වෙනවා. අනික ලෝකෝත්තරයි නිවනට හේතු වෙනවා. දැන් මොකද්ද මිත්‍යා දෘෂ්ටිය කියන්නේ? දස වස්තුක මිත්‍යා දෘෂ්ටියයි යමක් වේද මේක ලෝකේ මිත්‍යා දෘෂ්ටියයි කියන සම්මතියටයි තියෙන්නේ. මේ ලෝක සම්මතියේ මිත්‍යා දෘෂ්ටිය. මොනවාද? නත්ති දාන. දන් දීලා වැඩක් නැහැ. ඒකේ විනක් නැහැ. ඒ වගේම එකින් එකට විග්‍රහ වෙනවා. දානීය ඵලක් නැහැ. ඒ වගේම පූජාවේ ඇති ඵලයක් නැහැ. ඔය අපිනකුත් නැහැ. ඔය ඇති වැඩක් නැහැ. හරයක් නැහැ හිස් දේවල්. දැන් මෙහෙම කියන මිත්‍යා දෘෂ්ටියක් ලෝකයාගේ තියෙනවා. මෙන්න මේ මිත්‍යා දෘෂ්ටිකයා මේවෙන් වැඩක් නැහැ කියලා. ඔය විදිහට කියනවා. යම් කෙනෙක් මලාට පස්සේ ඔක්කොම ඉවරයි. ආයතරයක් උපදින්නෙත් නැහැ. කරෝපින් පවුඩ් විපාක දෙනවා කියන ඔක්කොම කතා බොරු. කොහොම කතා කියනවා. පින් කියලා හැම විශේෂයක් නැහැ. මොනවා කරත් පින් කියලා එකක් හැදෙන්නේ නැහැ. පව් කියලා හිතා කිව්වට කොච්චර මරුවා පව් කියලා එකක් නැහැ. අසාධාරණ කාලේ පව් කියලා පළ දෙන්න එකක් නැහැ. දැන් මෙහෙම මිත්‍යා දෘෂ්ටික අදහසක් තියෙනවා මෙන්න මෙබඳු. මවුට සැලකුවා කියලා විශේෂයක් නැහැ. පියාට සැලකුවා කියලා විශේෂයක් නැහැ. දන් දුන්නා කියලා විශේෂයක් නැහැ. ඒකට ඒ වගේම යහමගටපත් වෙලා වෙපෙන්න මහාන බවුනෝ ඉන්නවකට එහෙම එකක් නැහැ. බොරු කතා ඔක්කොම මේ වාසියට කණ්ඩ හදාගත්තා බන්නේ. ඌවයි කියන දෘෂ්ටියක් තියෙනවා. මෙන්න මේකට කියනවා දස වස්තුක මිත්‍යා දෘෂ්ටිය. මෙන්න මේක මිත්‍යා දෘෂ්ටිය කියවහම ලෝක සම්මතියේම යම් මිත්‍යා දෘෂ්ටියක් කියවනම් මෙන්න මේකයි මිත්‍යා දෘෂ්ටිය කිව්වේ කියලා දැනගන්න. ලෝකේ සම්මාදිට්ඨියක් තියෙනවා. නෑ එහෙම කියන්න එපා. දීමේ විපාක තියෙනවා. පූජාවේ විපාක තියෙනවා. මෞත සැලකීමේ ආනිසංශයක් තියෙනවා. පියාට සැලකීමේ ආනිසංශයක් තියෙනවා. ඒ වගේම මේ ওই විදිහට මෙලොවක් තියෙනවා. පරලොවක් තියෙනවා. ඒවා නැතුව නෙමෙයි. ඒවා ඵල දෙන කර්ම බලවේගයක් තියෙනවා. ඒවා හරියට පෙන්නන මහාන බවුණන් ඉන්නවා. මේ ආදි වශයෙන් එසේ විශ්වාස කරන්නා වූ සම්මාදිට්ඨියක් තියෙනවා. මේකට කියනවා කෙලෙස් සහිතයි සසල ගමනට හේතු වෙනවා සුගතියට හේතු වෙන සම්මාදිට්ඨිය. මෙන්න මේක ලෞකික සම්මාදිට්ඨිය. ඔය සම්මාදිට්ඨිය බුදුරජාණන් වහන්සේ වැඩින් ඉස්සෙල්ලත් ලෝකේ තිබුණා. අන්න බුදුරජාණන් වහන්සේ ඉඳ ඉස්සෙල් වැඩ හිටියට පස්සේ වෙනපු සම්මාදිට්ඨිය මොකද්ද? මෙන්න මෙතෙන්දි දැනගන්න ඕනේ ලෝකයා ප්‍රිය ස්වභාවයෙන් මధుර ස්වභාවයෙන් මේ බදාගෙන අල්ලාගෙන ඉන්න චන්දරාගයෙන් බැඳිලා ඉන්න යමක් ඇත්නම් සැපයි කියන දෘෂ්ටියකින් මිත්‍යා යම්කිසි වැරදි ආකල්පයකින් ඒ වගේම දරාගෙන ඉන්න දුකෙහි සැප සංඥාව. එතකොට ඒ වගේම මේ නිවනෙහි දුක්ඛ සංඥාවක් තියෙනවා. නිවනට කැමති නෑ. දුකට කැමති. සැපයි කියනලා වූ ලෝකේ සම්මතයක් තියෙනවනම් ඒ සම්මතයට කැමති. ඒක දුකයි කියලා පිළිගන්න කැමති නෑ. දැනගන්න හේතු නෑ. අන්න අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් මේ ප්‍රියමනාප කියන හැම දෙයකම යථාර්ථය දැක්කගෙන දකින්නවා මම දැන් දැකලා තියෙනවා ලෝකේ ප්‍රියයි මනාපයි යහපතයි කියලා කවුරු මොනවා කිව්වද? ඒ හැම එකක්ම අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියන ත්‍රිලක්ෂණී යුක්තයි. එහෙනම් ඒ අනාත දහම්. ඒවැය සැරිසරන්න ගිය කෙනෙකුට සසර ගමනක් හැදෙනවා. සසර ගමනින් බේරෙන්න බෑ. දුකෙන් නිදහස් වෙන්න බෑ. මෙන්න මේ කාරණේ දැනගත්ත කෙනාට අන්න එයාට ඇති වෙනවා එක දෙයක් තමාගේ දෘෂ්ටිය පිළිසිදු වෙනවා. මට නම් මේ ලෝකේ කාම ලෝකේ වේවා රූප ලෝකේ වේවා අරූප ලෝකේ වේවා කොයි ලෝකයක වේවා පවතින යමක් ඇතනම් අල්ලා ගන්න වටින එකක් ඔය කොතනකවත් නෑ රවුම් ගහන්න වටින එකක් නෑ කියලා මම දැකලා තියෙන ධර්මානුකූලව. මෙන්න මේ දැකීම යම් කෙනෙක් දැක්කනම් අන්නේ දැකීමේදී
ඔහු නිගමනය කරනවා එහෙනම් මාකින් ගත යුතු තීරණය මොකද්ද? අනාථ ලෝකයෙන් අතහැරී යන්න ඕනේ, නොයලී යන්න ඕනේ, මිදී යන්න ඕනේ. එහි යම් චන්දරාගයක් තුනක් එකෙන් මිදෙන්න ඕනේ. මෙන්න මේකයි මා විසින් දැක්ක ඇත්ත. මෙන්න මේක දැක්කනම් එයාට කියනවා ලෝකෝත්තර සම්මා දිට්ඨියටපත් වුණා. ඔන්න ලෝකෝත්තර සම්මා දිට්ඨිය. සැප යන සංඥාවෙන් ගත්තා නම් අරන් තියෙන දුක. දුකට හේතුව. ඒ හේතුව ඇසුරු කරන්න ගිහිලා හිටන් විඳින්න සිද්ධ වෙලා තියෙන දුක. වැළලා තියෙන අනාතයකට. ඒකෙන් මිදෙනවා නම් ඒ චන්දරාගයෙන් මිදිලා අත්තරින් වැලී මිදී ගියෝ. එදාට එහි තියෙන උපාදානිය ඉවරයි. බැඳීම ඉවරයි. ඇලීම ඉවරයි. ඇලීමෙන් බැඳීමෙන් තොර වුණාම ඒ භවයත් ඉවරයි. භවේ නැත්නම් ජාතියත් ඉවරයි. නැත්නම් ජරා මරණ ශෝක පරිදේ දුක් දොමනස පායසත් ඉවරයි. ඒකයි මාර්ගය. මෙන්න මේ කාරණේ තමා විසින් නුවණින් දැකදාට ලෝකෝත්තර සම්මා දිට්ඨිය පහළ වුණා. එයා දුක දුක හැටියට දැකලා තියෙනවා. දුකට හේතුව හැටියට දැකලා තියෙනවා. දුක්ඛ නිරෝධය හැටියට දැකලා තියෙනවා. දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා මාර්ගය දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා මාර්ගය හැටියට දැකලා තියෙනවා. මෙන්න මේකට කියනවා දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ඥානං අයං උච්චති භික්ඛවේ සම්මා දිට්ඨි කියලා ඥාන සම්මා දිට්ඨිය. ඔන්න ඥාන සම්මා දිට්ඨියේ පටන්ගෙන ලෝකෝත්තර සම්මා දිට්ඨියට වැටෙනවා. ඔයින් එහා කම්මසගත සම්මා දිට්ඨිය ධාන සම්මා දිට්ඨිය කියන මේ දෙක ලෞකික සම්මා දිට්ඨිය වලට වැටෙනවා. ධානලාභීව වැඩ කරොත් ධානලාභීව හිටියොත් ඒ කෙලෙස් යටපත් කරගෙන හිටපු කෙනාට බඹලෝ උපදින්න පුළුවන්. ඒ වගේම කෙලෙස් සහගතේ වලින් පීඩිත අසත්පුරුෂයන් දූෂිත දසකුසල් නොකර දස කුසලයේ ඉදිලා ඉන්න පුද්ගලයාට සුගතියේ උපදින්න පුළුවන් කාම සුගතිය. ඒක විශ්වාස කරනවා. මෙන්න මේ දෙක ලෝක සම්මත ලෝකෙ දිවිච්ච ඒවා. ලෝකෙට දැක ගන්න පුළුවන් හරියි. අන්න දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ඥානං අයං උච්චති භික්ඛවේ සම්මාදිට්ඨිය කිව්ව හරියි. ලෝකේ ලෞතරා බුදුරේ ලෝකේ පහළ වෙලා දේශනා කරලා ඒ දේශනාව ශ්‍රවණය කරලා ඒ තුලින් වටහාගත්ත කෙනෙක් තේරුම් ගත්ත ඇරෙන්න. අනික කිසිම කෙනෙකුට ලෝකේ දැනගන්න විදිහක් නෑ. මේක වටිනාකම මේ සම්මාදිට්ඨිය ඇතර වටිනවා. මෙන්න මේ සම්මාදිට්ඨියටපත් වුණ කෙනාට චතුරාර්ය සත්‍ය පිළිබඳ දර්ශනීය පහළලා දර්ශනඥානියව ධම්මැස පහළ වුණ කෙනෙක් කියනවා. සෝතාපන්න. මෙන්න මෙතෙන්ද සකස් වුණ කෙනාට කියනවා සම්මාදිට්ඨිය සිහි දැනගන්න. සම්මාදිට්ඨිය දෙආකාරයි. එකක් ලෞකිකයි, එකක් ලෝකෝත්තරයි කියන්නේ මෙන්න මේකයි කියලා දැනගන්න. මෙන්න මේ ටික දැනගත්තාම සම්මාදිට්ඨිය පිළිබඳ දැනගත යුතු සම්මාදිට්ඨිය පහළ වෙලා ඉවරයි. මෙන්න මේකට කියනවා සම්මාදිට්ඨියටපත් වුණා. සම්මාදිට්ඨිය පිළිබඳ සම්මාදිට්ඨියටපත් වුණා. අන්න එයාට දැන් කවුරුවත් නොකියුවට එක දෙයක් මතුවලා එනවා. ඉතින් මෙච්චර දැනගෙන තියෙන මෙච්චර වටිනා මග නිදහස් වීමේ මග මට වැටහිලා තියෙද්දි මම තවදුරටත් ඕක අමතක කරලා ඉන්නවා. යලි ආවර්ජනා කළා මේක ප්‍රගුණ කරලා මේකෙන් ලැබිය යුතු ඵලිය මම දරා ගන්නවාද මා විසින් බැසිය යුතු තීරණය මොකක්ද කියන අදහසක් එනවා. මෙන්න මේ වෙලාවයි දකින්නවා මම කරන කියන හිතන යමක් ඇත්නම් මෙන්න මේ නිවන් දැකීමට හේතු වෙන යම් සම්මාදිට්ඨියක් ඇත්නම් ඊට අනුකූලද කියන නිතර බලන්න පුරුදු වෙන්න ඕනේ. නිතර හිතන්න පුරුදු වෙන්න ඕනේ. හිතලා ඊට අනුකූලව හිතන්න කියන්න කරන්න පුරුදු වෙන්න ඕනේ කියනවා අදහස ගත්තාම සම්මාදිට්ඨිය පිළිබඳ සම්මා වායාමයේ නැගෙනවා. සම්මාදිට්ඨිය පිළිබඳ සම්මාදිට්ඨිය අන්න පරිවාර ධර්මයේ සම්මාදිට්ඨිය පිළිබඳ සම්මා වායාමය. හැම වෙලෙම ඔහු විසින් කරන කියන හිතන කටයුතු පිළිබඳ සතියෙන් යුක්තව ජීවත් වෙනවා මේක නිවන්ට හේතු වෙන එකද සසරට හේතු වෙන එකද නැත්නම් හතර අපායට යන මිත්‍යා දෘෂ්ටියට හේතු වෙන එකද මෙන්න මේ මනස සිහියෙන් ඉන්නකොට ඔහුට සතිය වැඩෙන්න පටන් ගන්නවා මේකට කියනවා සම්මා දිට්ඨිය පිළිබඳ සම්මා සතිය පරිවාරකමේ තියෙනවා කියලා. ඔන්න ඔය කාරණා ටික තේරුම් ගත්ත කෙනාට ආයි කාගෙන්වත් සම්මා දිට්ඨියට පත් වෙන්නේ කොහොමද? සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද? ගුරුවරයෙක් මට දැන් ඕනේ නැද කියලා ප්‍රශ්නේ ඔක්කොම ඉවරයි. දැන් තමා නුවණින් තෝරා ගන්න පුළුවන් සම්මාදිට්ඨියපත් වෙන හැටි යමක් සම්මාදිට්ඨියද නැද්ද කියලා දැනගන්න හැටි ඒ තුල මා විසින් ක්‍රියාත්මක විය යුතුද නැද්ද කියන එක තමාගේ තීරණයක් ඊට අනුකූලව තමා විසින් අප්‍රමාදයෙන් යුතුව සම්මාදිට්ඨියව කටයුතු කිරීමේ හැකියාවත් ඔක්කොම ලබලා ඉවරයි. දැන් ඔහුට තියෙන මාර්ගය වඩාගෙන යන්න කාගේවත් ප්‍රශ්නයක් නැහැ පරප්‍රත්‍ය රහිතයි ආධාර අවශ්‍ය නැහැ. ඔන්න ඔතින්දපත් වුණාම කියනවා සම්මාදිට්ඨිය පිළිබඳ සම්මාදිට්ඨියටපත් වුණා සම්මා සතියෙන් සහ සම්මා වායාමයෙන් වට කරගත්තා. මෙන්න මෙතෙන්ට ආවට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ සම්මාදිට්ඨියටපත් වෙලා වඩන්න පුළුවන් කෙනෙක් බවට පත් වුණා. මෙන්න පළවෙනි එක. දැන් කොච්චර වැදගත්ද කොච්චර හැංගිලාද? දැන් ওই ටික මතු වුණා නම් අද ওই ප්‍රශ්න එකක්වත් තියෙනවා.
අද මේ හැමතැනම වල්ග පාගාගෙන කෑ ගහනවා සම්මාදිට්ඨිය ගැන කතා කරගෙන. දැන් ඉතින් සම්මාදිට්ඨිය කොච්චර ලස්සනට තේරුණාද? අන්න ඒකයි. ඒකට ඉතින් අපි දැනගන්න ඕනේ අපිට සම්මාදිට්ඨිය තිබුණා. අපි සම්මාදිට්ඨියද ගියේ. අපිට ගුරුවරයෙක් නැතුව සම්මාදිට්ඨිය තුල හොයාගෙන යන්න මාර්ගය වඩා ගන්න ක්‍රමයක් තිබුණාද? දැන් නැද්ද? දැන් ඔක්කොම අහුවෙලා. එහෙනම් මෙතෙන්ටපත් වුණාට පස්සේ ආයෙ සැරයක් අපිට මේ සම්මාදිට්ඨි කතාවක තර්කයක් වාදයක් කරන්න මුකුත් ඉතුරු වෙලා නැහැ. ඕක බොරුයි කියන සමතිකුත් ලෝකේ නැහැ. බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා මේ රටා ක්‍රමේ මෙහෙම නෙමෙයි කියන සමතේ තුන් ලෝකෙම නැහැ. හේතු සාධක ඔප්පු කරන්න බෑ. පරමාර්ථ සත්‍යය ඕකයි. සම්මාදිට්ඨිය දැන් තේරුම් ගත්තා විදිහට. ඊළඟ මාර්ගාංගය තමයි සම්මා සංකප්ප මාර්ගාංගය. සම්මා සංකප්පේ දැනගනි. මිච්ඡා සංකප්පේ දැනගනි. සම්මා සංකප්පේ දෙයාකාරයි කියලා දැනගනි. එකක් ලෞකිකයි, කෙලෙස් සහිතයි, සතර ගමන්ට සුගතියට හේතු වෙනවා. අනික ලෝකෝත්තර නිවනට හේතු වෙනවා. මෙන්න මේ ටික පිළිබඳ විස්තරයක් ඊළඟට දැනගන්න ඕනේ. කාම සංකල්පනා, ව්‍යාපාද සංකල්පනා, විහිංසා සංකල්පනායයි යමක් වේද මේවා මිච්ඡා සංකප්ප හැටියට දැනගන්න. අව්‍යාපාද සංකල්පනා, අවිහිංසා සංකල්පනා, නෙක්ඛම්ම සංකල්පනායයි යමක් වේද සම්මා සංකප්ප වලට වැටෙනවා කියලා දැනගන්න. සම්මා සංකප්ප දෙආකාරයි. අව්‍යාපාද සංකල්පනා, අවිහිංසා සංකල්පනා, නෙක්ඛම්ම සංකල්පනා ලෝකේ ඉස්සරහ තිබිච්ච හරියක් තිබුණා. ලෞකික මෙත් වැඩීමක් තිබුණා. වෛර නොකරවා, ක්‍රෝධ නොකරවා, හිංසා නොකරවා, සමගිය සමාදානී ජීවත් වෙන්න ලැබේවා කියලා වන්න ලෞකික මෙත් වැඩීම. ඔතන තියෙනවා ලෞකික වූ අව්‍යාපාද අවිහිංසා සංකල්පනාව. මේ සසරේ ඉන්නකොට, මේ පැවැත්මේ ඉන්නකොට දහමරා ගන්න හේතු වෙනවා, කපා කොටා ගන්න හේතු වෙනවා, තලං කරන්න පොර කන්න හේතු වෙනවා. ඒකින්ද මට මහාන වෙන එක හොඳයි නැත්නම් පැවිද්දට යන්නේක හොඳයි කියලා ඔය පරිබ්‍රාජික පැවිද්දෙන් තවුස් පැවිද්දට ගියා. ඒගොල්ලෝ ඒකට ඒ අදහස ගත්තාම කියලා නික්කම්ම සංකල්පනා. මෙන්න මේක ලෞකික වූ නික්කම්ම සංකල්පනාවයි. යම් කෙනෙක් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණයේ ලෝකේ යථාර්ථය දැක්ක නිසා දැන් මට මේ ලෝකේ මොනවා හම්බ කරන්නද? මොනවා රැස් කරන්නද? කවුරු වෙන්නද? මොන හරයක් ඇති කෙනෙක් වෙන්නද? එහෙම වෙන්න වටිනා තත්වයක්, වටිනා කෙනෙක්, වටිනා තානාන්තරයක් මට නම් මේ ලෝකේ පේන්නේ නැහැ. එහෙනම් මේවා බදා ගන්න ගිහිලා බල්ලන්ට අහුවෙච්ච මස් කටු වාගේ, උස්සන්ට අහුවෙච්ච මස් කැටි වාගේ මේවට පොරකකා මේ නිස්සාර තත්ත්ව තානාන්තර පස්සේ, කුලමල් බේද පස්සේ, ලොකුකම් පස්සේ, මහාන් තත්ත්වකම් පස්සේ යනවනම් මොන තරම් මෝඩකමද? මට නම් ඒකෙන් වැඩක් නැහැ කියලා. අන්න ඒක දැක්ක කෙනා. ඒවා ඒ ලෝකයාගේ තරංකාරී බඩු පොදියේ අහක් වෙලා ඉන්න ඕනේ මම ඉවත් වෙන්න ඕනේ කියලා අදහසක් එනවා. මෙන්න මේ සංකල්පනාව ආර්ය ධර්මයේ තුලින් නැగిලාපු ආර්ය නිකම්ම සංකල්පන. ඒ වගේම මම වෛර කරන්නේ, ක්‍රෝධ කරන්නේ මොකටද? සත්වෙින්ට හිංගි හිංසා කරන්නේ මොකටද? මොනවා ලබා ගන්නද? මේ අසාධාරණීය කරන්නේ මොකටද? මේ සත්වය වැල්ලා ඉන්න අනාථත්වයේ මදිවටද? මේ අනාථයව වශයෙන් ඉන්න මේ ලෝක සත්‍යයට නාථත්වයේ හේවත් මේ නිවන පිළිබඳ යමක් කියලාදීලා කෙසේ හෝ මේකට ගන්න මං රැයදවල් උත්සාහ කළ යුතුයි මිස මොනවද මේ ලෝක සත්‍යයට කරන් තියෙන හිංගි හිංසා වැඩක් නෑ නේද මේවා කියලා ධර්මාවබෝධය ඔය විදිහට ලැබුව කෙනාට අදහසක් එනවා. මෙන්න මෙයාට එනවා අව්‍යාපාද සංකල්පනා සහ අවිහිංසා සංකල්පනා. මෙන්න මෙබඳු අව්‍යාපාද සංකල්පනාවකින්, අවිහිංසා සංකල්පනාවකින්, නිකම්ම සංකල්පනාවකින් යම් කෙනෙක් ගත කරනවා නම් අන්න එයාට කියනවා නිවන් දැකීමට හේතු වෙන ලෝකෝත්තර සම්මා සංකප්පයෙන් යුක්තයි. මෙන්න මේ ටික දැනගත්තාම එයා දන්නවා නිවන් දකින්න හේතු වෙන්නේ මේකෙන් මෙන්න මේ ටික. ලෞකික සම්මා සංකප්පේට මේ ලෝක සත්‍යවල මිත් වල ලෞකික මිත් වල ඉන්න අයගේ වැඩ පිළිවෙල තියෙනවා. හැබැයි ඕක සතර ගමන්ට හේතු වෙනවා. කෙලෙස් සහිතයි. නිවන් දකින්න හේතු වෙන එක නෙමෙයි. නමුත් ලෝක සම්මතියේ තියෙන සුගතියට වැටෙන එක. මට ඒකෙන් වැඩක් නැහැ. මට ඕනේ නිවන් දකින්න එක නම් නිවන් දකින්න හේතු වෙන එක ලබා ගන්න මෙන්න මේ රටාව තුලින් කියතන් අනිත්‍ය දුක්ඛ අනාත්ම සත්‍යයේ ලෝකේ නිස්සාරත්වය දැකලා නිස්සාර ලෝකේ අතරින් වැළී මිදීමේ ලබන ආ වූ අව්‍යාපාදී අවිහිංසා මේ නිකම් මේ මිසේ තේරුම් අරගෙන අන්නේ ඊට අනුකූලවද මං කල්පනා කරන්නේ ඊට අනුකූලවද මං හිතවිලි නගන්නේ අන්න එහෙම බලා ඉඳලා මා විසින් මේ ටික කරගත්තොත් නම් මට නිවන් දකින්න පුළුවන් කියලා තේරුම් ගන්නවා කල්පනාවත් තුළ මෙන්න මේ කල්පනාව තේරුම් ගත්තට පස්සේ එයා දකින්නවා සම්මා සංකප්පේ පිළිබඳ පරිවාර වූ සම්මාදිට්ඨිය පහළ වුණා කියනවා අන්න සම්මා සංකප්පේ පිළිබඳ සම්මාදිට්ඨිය ඕකයි එන සම්මා දිට්ඨිය පිළිබඳ සම්මා දිට්ඨිය දැන් පහළ වුණා. දැන් සම්මා සංකප්පේ පිළිබඳ ආර්ය සම්මා දිට්ඨිය පහළ වුණා. මෙන්න පරිවාර කාරණේ. දැන් එයා හිතන හැම හිතවිල්ලක් ගානේ අව්‍යාපාද අවිහිංසා නික්කම් යන හැම හිතිල්ලක්ම
නිවන මුල් කරගෙන නිවනට හේතුකාරක වන්නා වූ අව්‍යාපාද සංකල්පනාවක්, අවිහිංසා සංකල්පනාවක්, නික්කම්ම සංකල්පනාවක් ඇති මම නිතර වඩන්න ඕන. මෙන්න මේ වඩනකොට මගේ සංකල්පනා නිවනට හිටිනවා. නිවන අරමුණු කර හිටිනවා. නිවන සිහි කරගෙන පිහිටනවා. මෙන්න මේ මනා සතියෙන් යුක්තව ඉන්නකොට සම්මා සංකප්ප පිළිබඳ සම්මා සතිය පහළ වෙනවා. මෙන්න මේ සම්මා සතියෙන් යුක්ත වෙච්ච කෙනාට ඒ හේතුවෙන් ලැබෙනවා. දැන් ඉතින් ප්‍රමාදේලා බෑ. අප්‍රමාදව වෙනින සංකල්පනාවල හිටිය මට පාඩුයි. අප්‍රමාදයෙන් යුක්තව මෙන්න මේ සම්මා සංකප්පය තුළ මම කටයුතු කරගෙන යන්න ඕනෑ කියලා උත්සාහයක් වීරියක් වැඩුවා නම් ඒකට කියනවා සම්මා සංකප්පය පිළිබඳ පරිවාර වූ සම්මා වායාම කියන මාර්ගාංගය. නැ සම්මා සංකප්ප කියන මාර්ගාංගයේ තේරුම් ගත්තට පස්සේ සම්මා දිට්ඨි, සම්මා සති, සම්මා වායාම කියන මාර්ගාංග තුනකින් සම්මා සංකප්ප මාර්ගාංගයේ පරිවාර කරගෙන තියෙනවා. මෙන්න මේ ටික තේරුම් ගත්තාම නැවත සම්මා සංකප්ප කියන්නේ මොකද්ද කියලා කාගෙන්වත් අහන දෙයක් නෑ. නිවන් දකින්න සම්මා සංකප්පේ හොයන්නත් වඩන්නත් කාගෙන්වත් අවශ්‍ය නෑ රුකුල්. මෙන්න මෙතෙන්ටපත් වුණාම කියනවා බුදු පියාණන් වහන්සේ දේශනා කරපු යම් සම්මා සංකප්පයක් ඇද ඒක දැනගත්තා. නිවන් දකින්න සම්මා සංකප්පේ කාගෙන්වත් අහන්න නැතුව අනුගේ උත්තර නැතුව තමන් හිතියේ යුත්තේ කොහොමද? කල්පනා කළ යුත්තේ කොහොමද කියන එක ආයි කෙනෙක්ගෙන් උත්තරයක් ගන්න නැතුව දැනගන්න තමන්ට හැකියාව ලැබුණා. මෙන්න මේකට කියනවා ආර්ය වූ සම්මා සංකප්පේ පහළ වුණා. දැන් මෙයා වෙහිලා තියෙන කොච්චර වෙහිලාද? දැන් කල්පනා කරන්න කොහෙද යන්නේ කියලා. ඊළඟ මාර්ගාංගයේ සම්මා වාචා කියන මාර්ගාංගය. සම්මා වාචාසී දැනගනි, මිච්ඡා වාචාසී දැනගනි. සම්මා වාචා දෙආකාරයි දැනගනි. එකක් ලෞකිකයි, කෙලෙස් සහිතයි, සසර ගමනට හේතු වෙනවා. එකක් ලෝකෝත්තරයි, නිවනට හේතු වෙනවා. මෙන්න මේ ටික විග්‍රහ කරලා දැනගන්න. මුසාවාදා, පිසුනා වාචා, පරුසා වාචා, සම්පප්පලාපාන යමක් ඇද්ද? මේ ටික මිච්ඡා වාචාවටයි. ඒ වාගේම මුසාවාදයෙන් වෙන්වීම, පිරිසුනා වාචාවෙන් වෙන්වීම, පරුසා වාචාවෙන් වෙන්වීම, සම්පප්පලාපයෙන් වෙන්වීම යම් ජීවත් වෙනවාද? ඒක සම්මා වාචාවටයි. සම්මා වාචා දෙආකාරයි. මුසාවාදා, පිසුනා වාචා, පරුසා වාචා, සම්පප්පලාපා කියන වැරදි නිසා, අයුතු නිසා මම කරන්නේ නැහැ කියලා. අබුද්ධෝත්පාද කාලේ සිටියව නොකරපු අය. හැබැයි ඒගොල්ලන්ට තිබුණා මොකද්ද? සම්මා වාචා කියන ලෞකික මාර්ගාංගය. ඒගොල්ලෝ ඒවෙන් ඉඳලා සුගතියටපත් වුණා, බඹලෝටත් ගියා. හැබැයි නිවනට ගියේ නැහැ. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සම්මා වාචා නම් ඒ කාලේ තිබුණේ නැහැ. එහෙනම් ඒක මොකද්ද? ඒකේ වෙනස මොකද්ද? මේ අනිත්‍ය වූ, දුක්ඛ වූ, අනාත්ම වූ, නිසාර වූ ලෝකයේ තුල මොනවා ලබා ගන්න බොරු කියන්නේ? බොරු අසාධාරණ නිසා නෙවෙයි නොකියයි. වැඩක් නැති නිසා. බොරුවෙන් හවටලා මොනවා ලබා ගන්න? මොන අසාධාරණ ලෝකේ, නිසාර ලෝකේ මොනවා කොටු කරගන්න බොරු කියලා. කේලම් කියලා අනුන් බිදවලා මම මොනවා ලබා ගන්නද? පරස වචන කියලා අනුන් සැලබවටපත් කරලා මට මොනවා ලබා ගන්නද? ප්‍රලාපයෙන් ලෝකේ අත්‍යාදු කරලා මුලා කරලා මොනවා ලබා ගන්නද? ඒ බඳු නිසාර කතාවේ මට ඇති වැඩක් නැහැ. ලෝකයා මුලා වෙනවා මිසක් මුලාසහගත හතර ගමට හේතු වෙනවා මිසක් මට ඇති වැඩක් නැහැ. එහෙනම් මට ඒ බඳු වන්නා වූ බොරු කීමක, කේලම් කීමක, පරස වචනයක, ප්‍රලාපයක යම් කිසි අවශ්‍යතාවයක් තියෙනවා මට දැන් ඒව අවශ්‍ය නැහැ. මම ඒවා නික්මිය. මෙන්න මේ ධර්මාගෝධය නිසා මෙසේ අත්හැරීමක් නොවැළමක් මිදීමක් සිද්ධ වෙනවා නම් යම් කිසි බොරු කේලම් පරිසවචන ප්‍රලාපවල මේකට කියනවා ආර්ය වූ සම්මා වාචාව. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නිවන් දකින්න සම්මා වාචා. මෙන්න මේක යම් තේරුම් ගත්තා නම් පත් වුණා නම් ඊට පස්සේ ඔහු යම් බොරුවෙන් වැළකීලා ඉන්නේ, කේලමෙන් වැළකීලා ඉන්නේ, අපාය යනට බයවත්, දිව්‍ය ලෝකයන්ට ආසාවටවත් එහෙම එහෙ කර මොකටවත් නෙමෙයි. මේවා අයිතුකම්, අසාධාරණකම්, සසර ගමනට හේතු වෙන නිසාර දේවල්. සසර ගමනින් නික්මීමට මේවා බාධාවක්. අන්න ඒ නිසායි මේ සසර ගමනේ දුකිත ස්වභාවය, නිසාර ස්වභාවය දැනගෙන මට බොරුවෙන් හවටලා ගන්න දෙයක් නැහැ, කේලමෙන් බිදලා කර ගන්න දෙයක් නැහැ, පරිස වචනේ සැලබවටපත් කර ගන්න දෙයක් නැහැ, ප්‍රලාප කරලා ඉඳන් ප්‍රලාපයන් කිය ඉඳලා ලෝකේ මට ගන්න සත්‍තරානාන්තරයක්, වාසනාවක්, වාසියක් නැහැ. හරයක් නැති දේවල් බව දැනගෙන මම මේ අත්තරලා දැන් මට වැඩක් නැහැ ඒක. මෙන්න මේ කාරණේ සිහි කරගත්තාම එයා දකිනවා නිවනට හේතු වෙන ලෝකෝත්තර වූ සම්මා වාචා මාර්ගාංගය කියන්නේ ලෝකයි කියලා. දැන් ඕක දැනගත්තාම මිත්‍යා වාචා හැටියට දැනගෙන ඉන්නවා. සම්මා වාචා වල දෙයාකාරී දැනගෙන ඉන්නවා. එකක් ලෞකිකයි, කෙලෙස් සහිතයි කියලා දැනගෙන ඉන්නවා. ලෝකෝත්තර වීමට හේතු වෙන්නා වූ සම්මා වාචාව ලැබෙන්නේ මෙහෙමයි කියලා දැනගත්තා. මෙන්න මේ ටික දැනගත්තාම කියනවා සම්මා වාචා පිළිබඳ සම්මා දිට්ඨිය පහළ වුණා. අන්තව සම්මා දිට්ඨිය. සම්මා වාචා පිළිබඳ සම්මා දිට්ඨිය. ඒ වගේම දැන් එයා දකින්නවා මේ දැනගත් ධහම තුල
අප්‍රමාදව නිවන් දැකීමට කටයුතු කරගන්න නම් මේ තුලම මම හිඳිය යුතුයි. මේ තුලම ප්‍රගුණ කරගත යුතුයි. නිතර මේක ආවර්ජනා කළ යුතුයි. මේක අවැඩ මේකේ තියෙන නිසාරත්වය නිතර බැලිය යුතුයි. නිතර බලා මං එබඳු වන්නා බොරු කේලම් පරිසවද ප්‍රලාප අංශු මාත්‍රයක කෙරෙන්නේ සසර හේතුන් හරි ඉඳ තියෙනවා නම් ඒව වලක්ලා දාන්න ඕනේ. වැඩක් නැති ඒවා. අන්න වැඩක් නැති කොටස අත්හැරලා දානකොට සම්මා දිට්ඨිය පිළිබඳ සම්මා සතියෙන් ඉඳලා ටික තෝරාගන්න. එන්න සම්මා වාචා පිළිබඳ සම්මා සතියෙන් වචනවල ස්වභාවය තෝරාගන්න. උත්සාහයක් වීරියක් යොදලා හිටන් ඒ වැඩක් නැතිවෙන් සාහමුලින් මිදෙල යන කටයුතු කරගන්නවා නම් ඒකට කියනවා සම්මා වාචා පිළිබඳ සම්මා වායාම. එන සම්මා වාචා මාර්ගාංගේ සම්මා දිට්ඨි සම්මා සති සම්මා වායාම කියන මාර්ගාංග තුනකින් වට කරලා පවතී. මෙන්න මේ ටික විග්‍රහ කරලා දැනගත්තාම දන්නවා කාගෙන්වත් අහන්න නැතුව සම්මා වාචාවටපත් වෙන්නේ කොහොමද? සම්මා වාචා ක්‍රියාත්මක කරන්නේ කොහොමද? නිවන් දකින්නේ කොහොමද? අනික කෙනෙක් යනවා නම් මේ යන ගමන නිවන්ට හේතු වෙන ගමනක සම්මා වාචාවද මොහුට තියෙන්නේ. සසර සුගතියට හේතු වෙන සම්මා වාචාවද මොහුට තියෙන්නේ. එසේ නැත්නම් සතර අපාගත වෙන දුගතියට හේතු වෙන සම්මා වාචාවද මොහු මේ කතා කරන්නේ. අනුන්ගේ කතාවට සවන් දීගෙන අවධානයෙන් ඉන්නකොට ওই දිනේ හොයා ගන්නවා මොහු නිවන් මාර්ග යන කෙනෙක්, මොහු ලෞකික සුගති මාර්ග යන කෙනෙක්, මොහු සතර අපා පැත්තට යන කෙනෙක්. කාරණා තුنين ලෝකයක් හඳුනා ගන්නවා. වැරද්ද හැටියටත් දකින්නවා. නොකල යුතු හැටියට පහකල යුතු හැටියට දකින්නවා. ඇසුරු කළ යුතු හේවත් ආස්වාද කළ යුතු හැටියටත් දකින්නවා. දැනගෙන මේ ධම්ම ආස්වාදය කරලා නිවන අවබෝධ කරගන්න. මේ ඔක්කොම කාගෙන්වත් අහන දෙයක් නැහැ. සම්මා වාචා මාර්ගාංගේ ඔහොම තෝරාගත්තා. දැන් සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත. සම්මා කම්මන්තේ සී දැනගනි. මිච්ඡා කම්මන්තේ සී දැනගනි. සම්මා කම්මන්තේ දෙයාකාරයි කියලා දැනගනි. එකක් ලෞකිකයි කෙලෙස් සහිතයි සතර ගමනට හේතු වෙනවා. එකක් ලෝකෝත්තරයි නිවනට හේතු වෙනවා. මෙන්න මේ ටික ගැන විස්තර කරලා දැනගන්න. ප්‍රාණඝාතයේ අදත්තාදානයේ කාම මිත්‍යාචාරය යන යමක් වේද මිච්ඡා කම්මන්තේට අයිති කියලා දැනගන්න. ප්‍රාණඝාතයෙන් වෙන්වීම, අදත්තාදානයෙන් වෙන්වීම, කාම මිත්‍යාචාරයෙන් වෙන්වීම යන යමක් ඇද්ද සම්මා කම්මන්තේට අයිති කියලා දැනගන්න. සම්මා කම්මන්තයෙන් ලෞකිකත්වයටපත් වෙන්නේ කොහොමද? ප්‍රාණඝාතයේ නිසා, අදත්තාදානයේ නිසා, කාම මිත්‍යාචාරය නිසා හතර අපාගත වෙන්න හේතු වෙනවා, දුකට හේතු වෙනවා. ඒකින්ද මං ඒවා කරන්නේ ආදි වශයෙන් යම්කිසි සම්මතියක් නිසා නොකරන කොටසක් ඉන්නවා. මෙන්න මෙහෙම නොකර ඉන්න එකත් සම්මා කම්මන්ත මාර්ගාංගයක් තමයි. නමුත් ලෞකිකයක. යා යතහබෝධයෙන් අතරියක නෙමෙයි. ඒ නිසා යාට සුගතියක් නම් හම්බ වෙනවා, නිවනක් හම්බ වෙන්නේ නැහැ එහෙම හිටියට. එහෙනම් නිවනට හම්බ වෙන සම්මා කම්මන්තේ කොහොමද හොයාගන්නේ? මේ අනිත්‍ය වූ, දුක්ඛ වූ, අනාත්ම වූ, නිස්සාර වන්නා ලෝකේ මම මොනවා ලබා ගන්න ප්‍රාණඝාත කරන්නද, සත්ත්ව හිංසා කරන්නද? මොනවට හොරමැර වංචා කළා මොනවා මං අයිති කරගන්නද? සුරාසූ දුරාචාර කළට මොනවා ලබා ගන්නද? මොන ආස්වාදයක් ලබාගෙන සැනසෙන්නද? හරයක් නැති ඒවනේ. හරයක් නැති නිසා, නිවන්ට බාධක වෙන නිසා, නිවන්ට ගෝචර නොවන එකක් නිසා, එබඳු වන්නා වූ සම්මා වාචාවේ සම්මා කම්මන්තේ මට ඇති වැඩක් නැහැ කියලා. යම් කෙනෙක් ධර්මාභෝධයෙන් දැකලා වෙලා යම් කිසි සම්මා වාචාවක් කම්මන්තයක් අයින් කළාද? අන්නේ හේතුවෙන් ප්‍රාණඝාත, අදත්තා දාන, කාම මිත්‍යාචාරයෙන් වැළකුණු යමෙක් ඇතනම් මෙන්න මේකට කියනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා කම්මන්ත කියන මාර්ගාංගයේ නිවන්ට හේතු වෙනවා. නිවන් මාර්ගයට හේතු වෙනවා. මෙන්න මේ ටික දැනගත්තාම සම්මා කම්මන්තේ පිළිබඳ දැනගත යුතු දැනුවත් වීම සිද්ධ කරගත්තා. ඒවත් සම්මා දිට්ඨිය පහළ වුණා. මේකට කියනවා සම්මා කම්මන්තේ සම්මා දිට්ඨිය කියලා. දැන් මේ தත්ත්වය දැනගත්තාට පස්සේ ප්‍රමාද වීමකට බාධකයක් අප්‍රමාදයෙන් යුතුවම මේක හොඳ මනසීයෙන් නුවණින් ඉඳලා පානඝාත, අදත්තාදාන, කාම මිත්‍යාචාරයන්ට හේතු වෙන හිතවිල්ලක්, ක්‍රියාවක්, වචනයක් මට නැගීලා එනවනම් ඒ ධර්මානුකූලව තීකර නිසාරත්වය දැකලා නිවන්ට බාධකයේ දැකලා ඒක අයින් කරලා දමන්න ඕනෑ කියනව අදහසින් ගත්තා නම් අන්න ඒක තමයි මා විසින් වැඩි යුතු ආර්ය සම්මා කම්මන්තය කියලා දැක්කට පස්සේ එයා මොකද කරන්නේ? මනස සතියෙන් ඉන්නවා තමාගේ හිතවිලි ක්‍රියාවදන් ක්‍රියාකලාපය ගැන. බලා ඉඳලා හිටන් ඉබන්දකට එන්න තියෙනවා වහාම පහකට දානවා. ඒකෙන් වෙන් වෙන්නා උතත් ප්‍රීති වෙන්නා නිවන්ට හේතු කරන ආස්වාදී නැත්නම් අස්වැසිල්ල ඇසුරට ගන්නවා. මෙන්න මේ බඳු ආස්වාදයක් පස්වාසයක් ඇසුරු කරන කටයුතු කරනකොට ඔහුට ලැබෙනවා සම්මා කම්මන්ත කියනවා මාර්ගාංගයේ වැඩුවා වූ ආර්ය මාර්ගාංගයේ වඩන කෙනෙක් හැටියට ඔහුට ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වෙනවා. මෙන්න මේ ටික කරනකොට කාගෙන්වත් අහන්න ඕනේ නැහැ. දැන් සම්මා කම්මන්තේ මොකද්ද වළන්නේ කොහොමද? ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වළඳ මොකද්ද කරන්න ඕනේ? අහන්න දෙයක් මොකුත් නැහැ. මෙන්න මේ ටිකෙන් පූර්ණ වෙනවා. ඒතකොට ඊළඟ තමයි සම්මා ආජීව. මිච්ඡා ආජීවයේ දැනගනි, සම්මා ආජීවයේ දැනගනි. සම්මා ආජීවයේ දෙයාකාරයි කියලා දැනගනි. එකක් ලෞකිකයි කෙලෙස් සහිතයි සසර ගමන්ට හේතු වෙනවා.
අනික ලෝකෝත්තරයි නිවනට හේතු වෙනවා. මෙන්න මේ ටිකත් විග්‍රහ කරලා ගන්න. අයිතුසහගත අසාධාරණ කිරුම් මිනුම් ආදී වන්නා වූ නොයේ ක්‍රම පංචා ක්‍රම මුල් කරගෙන සමාගයේ ජීවිතයක් හැඩගස්සා ගන්න කටයුතු කරනවාද? මෙන්න මේක මිච්ඡා ආජීවය කියලා දැනගන්න. ඒවා ඔක්කොම අත්හැරලා දැහැමින් සාමීන් දහදිය මහන්සියෙන් උපයාගෙන හදාගෙන ජීවත් වෙන සාධාරණ ක්‍රමයක් තියෙනවා කියලා ලෝකයා සම්මත කරනවාද? මේක ලෞකික වූ සම්මා ආජීවය කියලා දැනගන්න. දැන් ඒක තමයි අර ගොවිතැන වෙළඳාම ආදී සම්මා ආජීවය කියන්නේ හේතුව. ඒ ලෞකික සම්මා ආජීවය තමයි ලෝකෝත්තර සම්මා ආජීවය දැනගෙන හිටියේ නෑ. එතකොට දැන් ආර්යෝ කල්පනා ආර්යත්වයටපත් වෙන කෙනා කල්පනා කරනවා මම ජීවත් වෙන්නේ මොන පරමාර්ථයෙන්? නිවන හැර නිවන් මඟ හැර මට මේ ජීවත් වීමේ වෙන ගන්න පරමාර්ථයක් නැහැ. මගේ ජීවත් වීමේ අග්‍රතාවයක් තියෙනවා වැදගත්කමක් තියෙනවා මොකද? අප්‍රමාදයෙන් යුතුව යථාබෝධයේ පූර්ණේ කරගෙන නිවන් අවබෝධ කරගන්නයි මං ජීවත් වෙන්නේ. මගේ ජීවිතය හැඩගස්සනවා ඒ මාර්ගයේ පූර්ණේ කරගන්න ඕන නිසා. ඒ හඳහායි මගේ ජීවිතය මට වෙන ජීවිතයකට මේ ලෝකෙ මොනවා අල්ලා ගන්නවත් ජීවත් වෙන්න ඕනේ. ඊවල් දොරවල් හදාගෙන සුඛෝභෝගී ජීවිතයක ඉඳත් මං ජීවත් වෙනවා නෙමෙයි. ලෝකේ තත්තරානාන්තර හැකේන මට හොන් තැනක් හම්බුණා කියලා ඉඳ ජීවත් වෙන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙම ජීවිතයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මං ජීවිතය බලාපොරොත්තු වෙන්නේ අප්‍රමාදව කෙලෙස් තවා නිදහස් වීමද. යමක් කරගත යුතුද ඒ සඳහා මේ ජීවිතය ගත කරන්නයි මගේ ජීවිත පැවැත්මේ වටිනාකමක් මං දකින්නේ කියලා. මෙන්න මේ ටික දැක්කනම් ධර්මානුකූලව. අන්න එයා දකිනවා කෙලෙස් තවන වීරියෙන් මගේ ජීවිතේ නිකන් ගත කරලා හරියන්නේ නැහැ. ගත කරන මොහොතක් පාසා මගේ ජීවිතේ හැකිතරම් දුරට අප්‍රමාදව කෙලෙස් තැවීම සඳහා කටයුතු වලට නිරත කරන්න ඕනේ. මේ ජීවිතයෙන් ප්‍රයෝජන ගන්න ඕනේ. ලැබුණු මිනිස් ජීවිතයේ ප්‍රයෝජනෙ එහෙමයි මම ගන්නෙ කියලා මෙන්න මේ අදහසින් කටයුතු කරන කෙනාට ලැබෙනවා සම්මා ආජීවයේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට අයිති නිවන් දැකීමට හේතු වෙන ජීවත් වීම. මෙන්න මේ කාරණා ටික දැනගත්තට පස්සේ සම්මා ආජීවයේ හැටියටත් දෙආකාරයක් දැනගත්තා. එකක් ලෞකිකයි කියන එකක් දැනගත්තා. ලෝකෝත්තර නිවනටපත් වෙන ජීවත් වීම කොහොමද ගත කරන්න කියලා දැනගත්තා. මිත්‍යා ආජීවයක් දැනගත්තා. මෙබඳු යම් දැනීමක් ඇද්ද මේකට කියනවා සම්මා ආජීවයේ පිළිබඳ සම්මා දිට්ඨිය. ඒ දැනගත්තට පස්සේ ජීවිතේ නිකං කාලේ ගත කරනවා නම් තමාටම නිග්‍රහ කරගන්න. මොන අපරාධයක්ද එහෙම කරනවා නම් අප්‍රමාදයෙන් යුතුව නිතර මනසියෙන් ඉන්න ඕන මගේ ජීවත් වීම ගැන. මගේ ජීවිතය ගත කරන්නේ ධර්මානුකූලවද විදර්ශනාත්මකවද යථාභූතය ලබා ගැනීමට සඳහා මං පාදා ගනිමින්ද නැත්නම් වැඩක් නැති කාලේ දාන්න නිකන් වැඩක් නැති කෝල්පං විහිළු කොල්පං ආදී බාහිර දෙයකද මේ ජීවිතය ගත කරන්නේ. එහෙනම් වැඩක් නැහැ කියලා දැනගත්තාම අන බොරු කේලම් පරිසවතන ප්‍රලාපකී කියලා ලෝක සත්‍යය සැරිසරන්නා වූ මුලාසහගත වැඩපිළිවෙල වැඩක් නැහැ කියලා එහෙම ජීවත් වීම වැඩක් නැහැ කියලා දකින්න. දැකලා ඒව ඔක්කොම අත්හැරලා ඉතින් ආර්ය මාර්ගයට හිත තියලා නිතරම ආර්ය නුවණකින් 100කින් කටයුතු කරන්න පටන් ගත්තාම ජීවිතයේ සම්මා ආජීවයක් එනවා. මෙන්න මෙහෙම දැනගත්තාම සම්මා ආජීවයේ පිළිබඳ සම්මා දිට්ඨිය පහළ වුණා. මනාව සතියෙන් යුක්ත වෙනකොට සම්මා ආජීවයේ පිළිබඳ සම්මා සතියෙන් යුක්ත වෙලා උත්සාහයෙන් හැය දවල් දෙකේ උත්සාහයෙන් යුක්ත වෙන සම්මා ආජීවය පිළිබඳ සම්මා වායාමයේ පහළ වුණා. මෙන්න මෙච්චර අපිට කරන්න තියෙන්නේ නිවන් දකින්න. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන මෙන්න මේ මාර්ගාංග පහෙන් සෝතාපන්න පුද්ගලයා යුක්තයි. පරිවාර කර්ම, පරිවාර වන මාර්ගාංග තුනකින් ඕව සමන්විතයි. මෙන්න මෙතනින් සමන්විත වෙනකොට එයාට පහළ වෙලා තියෙනවා පරිවාර වුණා වූ සම්මා සතියයි සම්මා වායාමයයි දෙක. එහෙනම් සම්මා ආජීවයට සම්මා වායාම සම්මා සති දෙකක් කියලා මාර්ගාංග හතක් සම්පූර්ණ වුණා, දෙකක් නිකන් සම්පූර්ණ වුණා. දැන් මොකද වෙන්නේ? තමා විසින් ගෙනියන්නා වූ පෝෂණය සම්පූර්ණයි නේද? සාත්තුව සම්පූර්ණයි. සාත්තුව කරනකොට කඳ වැටෙනකොට කඳ වැටෙනවා වගේ පීඨවාගත රෝපණේ බෞද්ධ බීජ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණය මුල් කරගෙන ඒ තුලින් නැගින්නා වූ ඒ සමීත ඇදිලා ආර්ය සමීත ඇදිලා හිටලා සම්මා සමාධිය නිකන් පහළ වෙනවා. නිකන් නෙවෙයි පහළ වෙන්නේ අර හේතුව. සීල හේතුවෙන් සමාධිය පහළ වෙන්නේ ඔන්නෝමයි. එහෙනම් වත හේතුවෙන් නෙවෙයි මෙතෙන්ට ගියේ ධර්මාභෝධයෙන් ලැබූ සීල හේතුවෙන්. අන්න යාට කියනවා සීලෙන් සමාධිය පහළ වුණා. අන්න යාට ප්‍රථම ධානය, ද්විතිය ධානය, තෘතිය ධානය, චතුර්ථ ධානය ධානත් පහළ වෙනවා, ධාන සමාපත්තිත් පහළ වෙනවා, සමාධිත් පහළ වෙනවා. අමුතුවෙන් කරන්න දෙයක් නැහැ, මහන්සි වෙන්න දෙයක් නැහැ. ධාන වලට ලැබෙන ධානයේ යථාබෝධය නිසා කවදාවත් කල කරන්නත් බෑ, කල වෙන්නේ නැහැ. මෙන්න මේ සමාධි ඥානය පහළ වෙනකොට නුවණ මෝරා යනවා, අතිතියුම් වෙනවා. අන්න එතෙන්දී අනිත්‍ය දුක්ඛ අනාත්මයෙන් ත්‍රිලක්ෂණයම වැටහිලා හිටන් පූර්ණ වෙලා ගිහලා නිසාරෙත්තම වැටහිලා අත්තරින් වැඩි මිදි කෙලවර කරපුවා සම්මා ඥානීය සම්මා විමුක්තිය පහළලා දසහංගේ සම්පූර්ණ කරනවා. අන්න ඒ මාර්ගයෙන් එදාට කියනවා හරියතුන් වහන්සේ. ඔන්න ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කෙනෙක්ගෙන් කරදරයක් නැතුව අහන්න නැතුව වඩා ගන්න හැටි. දැන් බුදුරජාන් වහන්සේ දේශනා කළා ඔන්න ඕක භාවනා කරන්න. ඔන්න භාවනාව.
ආර්ය අෂ්ටාංගික මාර්ගයේ භාවනා කරන්න ඕන කියොත් අංකෝ පනිදන් දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා අරිය සත්‍යං භාවේ තබ්බන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුසුතේසු ධම්මේසු චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි ආලෝක උදපාදි කියලා. මෙන්න මේ කියන්නා වූ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍ය කියන මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ භාවනා කළ යුතුයි කියලා අපට ඇස පහළ වුණා, ඥානෙ පහළ වුණා, ප්‍රඥාව පහළ වුණා, විද්‍යාව පහළ වුණා, ආලෝකය පහළ වුණා කියලා බුදුරජාණන් වහන්සේ මංගල ධර්ම දේශනාවේදී දේශනා කළා භාවනාව ඕනෝකයි. ඕනෝකයි කරන්න තියෙන්නේ. ඉතින් ওই භාවනාව යන්නේන කරන කියන කතා කරන කතා නොකරන වටපිට බලන එකතන ඉන්න ඕනම වෙලාවක අපේ භාවනාව විය යුත්තේ නිවන් දකින්න ඕන නම් ධානා මාර්ගඵල ලැබන්න ඕන නම් ඕකයි. හැබැයි ලබන ධානයේකවත් ඵලයේකවත් කොතනකවත් ඥානයේකවත් හිත බැඳගන්නේ යම් මෙසේ දකින්නා වූ යම් ඥානයක් ඇද්ද ඒකත් කැමැතිසේ පවතින එකක් නෙමෙයි කියලා ධර්මානුකූල දැක්කම ඒ ඥානෙ හිත බැඳෙන්නේ නැතුව මිදිලා යන්නේ. ඥානෙ ලැබෙනවා ඥානෙ හිත බැඳෙන්නේ. එහෙනම් ඥානයක් ලැබුණා කියලා ලොකුකම් කතා කරන්න යන්නෙත් නෑ. ඒ නිසා තමයි කියන්නේ මගඵලලාභීත්වයටපත් වුණ කෙනා ලෝකුකමට මගඵල කියන්න යන්නේ නැහැ. අහංකාරකමට මගඵල කියන්න යන්නේ නැහැ. දැන් පුංචි උපමාවක් අරන් බලමු මෙහෙම දෙයක්. ඔය කොස්සැරයා පුච්චාගෙන කාලා මඤ්ඤොක්ක කෑල්ලක් අම්බගෙන කාලා දුහෝ දුකසේ ජීවත් වෙන දරුවෝ රංචුවක් ඉන්න. අම්මා කෙනෙකුට හරි තාත්තා කෙනෙකුට හරි. කේ කෑල්ලක් පුඩින් කෑල්ලක් කන්න හම්බ වෙනවා කොහේ හරි දිහාකට. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ ලැබිච්චලාදී කෑවා. ගේන්න වෙලාවක් තිබුණ නැහැ කියමු. දෙන්න විදියකුත් නැත්නම්. දැන් කාලා ඇවිදලා පුතාට කියනවාද දුවට කියනවා තමන්. පුතේ මං කේක් කෑවා. පුඩින් කෑවා කියලා කියනවා. අනේ අප්පච්චි මං කොහොම කියන්නද මගේ දරුවන්ට මගේ දරුවෝත් ඒවට කැමතියි. ඒ දරුවා මේ මඤ්ඤොක්ක කෑල්ලක් කාලා කොච්චර අප්පච්චාන කරලා බොහොම දුකදී ජීවත් වෙන මට කන්න බොන්න දෙන්න විදියකුත් නැහැ. ඉතින් මේ මම කාපු එක හොඳ එකක් කියලා නම් කියපු ගමන් ඒ දරුවන්ට කොච්චර අසහනයක්ද? ඒ මොනවද කෑවේ? ඔය මොනවද කෑවා පුතේ? මොනවද කනවාදී ලැබිච්ච දෙයක්. ඔහොම කියනවා මිසක්. අර කටෙන් කියන්න බෑ මං කේක් කෑවා පුඩින් කෑවා කියලා ළමයි. මොකද අම්මට තාත්තට හරි දයානුකම්පාවක් ඇති වෙනවා. අර අසරණව ඉන්න දරුවෝ කෙරෙහි. එහෙනම් යම් කිසි කෙනෙක්ගෙන් ආවා මම මාර්ගඵල ලැබුවා. මම භව දුකේ නිදහස් වුණා කියලා. භව දුකේ සැරිසරන ලෝක සත්‍යය දැකලා හිටන් කට ඇරලා කියන්න බෑ මව් ගුණයක් පිය ගුණයක් වැනි ගුණයක් ආර්යයන්ට හිමි. ඒ ආර්ය ලෝකයා ගැන දකින්නේ වෛර ක්‍රෝධ කරන්න පුළුවන් ඒ මාය හැටියට නෙමෙයි. විශාල දයානුකම්පාවකින් දරුවන් ගැන වගේ දකින්න. ඒ නිසා තමයි ආර්යව අනික් අයට මවෙක් වාගේ පියෙක් වාගේ කියලා බුදුරණන් වහන්සේ දේශනා කළේ. මේ ආර්ය ගුණය වැඩනට පස්සේ ලෝකයා දකින්නේ එහෙමයි. කොච්චර බැන්නත් කොච්චර ගැහුවත් කොච්චර හිංගි කළත් ඔහුට එහෙන ගහපන් කියන වචනේ ආර්යගේ කටින් පිට වෙන්නේ හේතු නැහැ. මොකද හේතුව? ගැහිලා තියෙන හේනේ මදිවේ. කෝටි ප්‍රකෝටි ගානක හේනයක් ගැහිලා තියෙන බව ආර්යයන්ට පේනවා ලෝක සත්‍යයට. දැක්කහම විශාල කම්පාවක් ඇති වෙනවා දයානුකම්පාවක්. මොනවා කරන්නද? රෑ දවල් දෙකේ කියා දෙනවා නම් කියා දෙනවා හැකිතරම් දුරට ඉක්මවල ගන්න. බලාත්කාරයෙන් දෙන්න පුළුවන් නම් එහෙම ගහලා මරලා හරි පොවන. එහෙම එකක් නෙමෙයි. ඒ නිසා මොනවා කරන්නේ? දයානුකරණ කියා දෙනවා පිළිගන්නේ නැහැ අනේ අපි මොනවා කරන්නේ? සංවේගයක් උපදිනවා. වෙන දරහක් ඇති වෙන්නේ නැහැ ආර්යයන්ට ලෝකයා කෙරෙහි. නිසා ආර්යයන්ට බ්‍රහ්ම ගුණ තියෙනවා කියන්නේ ඕකයි. ඒ නිසා ආර්යෝ මගඵල කියාපාමින් ලෝකයාගෙන් ප්‍රශංසා ලබන්නේ එහෙම බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ ගුණයක අහලකවත් නැති කෙනෙකුට තමයි එහෙම එන්නේ. දකින්න ඕනේ මොකද්ද? කෙසේ හෝ අන්‍යයත් එතෙන්ද ගන්න මගක් පාදා දෙන්න ඕනේ. ඒකට අවශ්‍ය දේ දෙන්න ඕනේ. එහෙම අනුගමනය කරන්න හැම දෙයක්ම කියා දෙන්න ඕනේ. හැදවල් දෙකේ මෙහෙයවවන්න ඕනේ. කරන්න පුළුවන් හැම උපකාරයක්ම කරලා අන්න එතෙන්ද ගන්න ඕනේ කිව්වොත් මෙන්න මේක කියන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ශ්‍රාවකයන් පෙනුණු බ්‍රහ්ම විහරණය. මාතා යතා නියම් පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්කේ ඒවම්පි සබ්බ භූතේසු මාන සම්භාවය පරිමාණ කියවන්න උතනයි. මව් වාගේ පියා වාගේ දරුවන්ට අන්නේ බුදුරජාණන් වහන්සේ අමා මෑණියන් වහන්සේ අරිහතුන් වහන්සේ නැමැති යතහට්ටේ දත් එකම පුත්‍රයා ලෝකේ පහල කරන අනුරක්ෂණය කරන්නේ කොහොමද? මෙන්න මේක ආදර්ශයට අරගෙන ওই ශ්‍රාවකින් වහන්සේලාට කිව්වා ලෝකයට ඒ විදිහේ දයානුකම්පාවෙන් කටයුතු කරන්න. මෙන්න දයාව අනුකම්පාව. මෙන්න බ්‍රහ්ම විහරණය කියන්නේ. ඔන්න බුදුරජාණන් වහන්සේගේ ආනාපානිය ඔන්න බ්‍රහ්ම විහරණය. ඔන්න ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඉතින් ඕක තේරුම් ගත්තට පස්සේ අපිට අමුතුවෙන් බණ අහන්න තව ඉතුරු වෙන්නේ නැහැ. ওই ටික තෝරාගත්තා නම් අපිව මුලා කරන්න දසමාර සේනාවටවත් බෑ.